සමපෝෂයි අපි ආසත් CBL සමපෝෂ ගුණයෙන් පෝෂණයෙන් පිරිපුන් පරපුරක් 7:03 තත්පර 9 91.7 91.9 කාලිඩ තොරතුරු වලින් අපව දැනුවත් කරන සුභාරති සඳහා අදත් සුපුරුදු ආරාධනය සංනිවේදිකා සුධර්මා කුලතුංග මැදිරියන්ගේ 11 රැඳී සිටින්නේ ඩොමිනික් පෙරේරා තාක්ෂණ දායකත්වය ලබා දෙන්නේ ආරාධනාව ඔබට දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ ආයුබෝවන් සුබ උදෑසනක් අදත් හිරිදා උදාවේ අපි ඔබ මුණ ගැසින්නේ සුභාරති සංවාද මණ්ඩපයෙන් මෙතන සිට පුරා හෝරාවක් පෙරවරු 8 දක්වා ගුවන් කාලය තුල අපි සූදානම් අද දවසේත් කාලීන වශයෙන් ඔබට වැදගත් වන මාතෘකාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට පාස්කු කොමිසම සහ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම පිළිබඳ විග්‍රහයක් කරගන්නයි අද දවසේ අප උත්සාහ කරන්නේ ඒ සඳහා අපේ ආරාධනාව ලැබ මේ ස්ථානයට සැපෙමින් තිබෙනවා ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ සංවර්ධන මාධ්‍ය ප්‍රධානී නීතිඥ අසංක රන්දිනී මහතා ඔබතුමාට ආයුබෝවන් අපේ හිතවතුන්ට අපි ආරාධනා කරන අද අප කතා කරන මාතෘකාවට අදාළව ඔබට කිසියම් ගැටලුවක් අදහසක් යෝජනාවක් උදහසක් ඇතනම් සජීවී ලෙසින් අපේ දුරකථන මාර්ග ඔස්සේ මේ සාකච්ඡාවට එක්වන්නට අපි ආරාධනා කරන්නේ අපේ දුරකථන අංක ඔබට මතකයි 2695446 2695447 දුරකථන අංක ඔස්සේ පෙරවරු 8ට මත්තෙන් ඔබට කතා කරන්නට අපි ආරාධනා කරනවා. ඒ වගේම අපේ හිතවතුන්ට අපි සඳහන් කරන්නට ඕන 91.7 91.9 තරංගමාලා ඔස්සේ ඔබට පුළුවන් අපිව අහන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ස්වදේශීය සේවය ඔස්සේ ඔබට අපිව නරඹන්න වගේම නැවත සවන් දෙන්නට පුළුවන්කමක් තිබෙනවා. අද අපි කතා කරන මේ පාස්කෝමෙන්සම සහ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම පිළිබඳ විග්‍රහය මේක ජාතික වශයෙන් එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් එහෙම නැත්නම් ග්‍රාමීය වශයෙන් ජනතාව තුළ මෑතක වැඩි වශයෙන් සාකච්ඡා කළ මාතෘකාවක්. මේ පිළිබඳව විශේෂයෙන්ම කාලෙන් කාලට ආණ්ඩු බලය ලබා ගන්නා පක්ෂ විසින් කිසියම් වූ දේශපාලන මාතෘකාවක් වගේම මේක කිසියම් වූ ආකාරයක කිසියම් වූ සිද්ධීන් පිළිබඳව සිද්ධි ජනගත කිරීමට අවස්ථාවක් කරගන්න මෙයයි සත්‍ය කියලා. ඇත්තටම සත්‍ය මොකක්ද? මේ සත්‍ය සොයාගෙන යාමේ හැකියාව කොයි ආකාරයෙන්ද කියලා අද විග්‍රහයක් කරගන්නයි අපි උත්සාහ කරන්නේ. මෙහි තිබෙන වත්මන් තත්ත්වය මොකක්ද? මෙහි ඉතිහාසය මොකක්ද? අප ගමන් කළ යුත්තේ කොතනටද යන්න පිළිබඳව අද දවසේ අපි කතා බහ කරන්නට සූදානම්. ගම සමගක් පිළිසඳර වැඩසටහනේදී ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව බල ප්‍රදේශයට ඇත රත්ගම ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ටාශයේ ඊයේ පැවති ජනපද කනිටු විද්‍යාලයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විශේෂයෙන්ම පාස්කු කොමිසම සහ මේ කමිෂන් සභාව පිළිබඳ එතුමන්ගේ අදහස් ඊයේ දවසේ ඉදිරිපත් කළේ මෙන්න මේ ආකාරයෙන්. විතරම කතා කරපු දෙයක් තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන. එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කළා තිබුණා මේක පිටිපස්සේ ඉන්නේ මමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් නිස්සංක සේනාධිපති මැතිතුමත් කියලා. මම CID එකට කිව්වා දැන් මේ තියෙන තොරතුරු ඔයගොල්ලෝ අරගන්න. මන්ත්‍රීතුමාට එන්න කියලා කිව්වා ඔබ දන්න තොරතුරු කියන්න. තොරතුරු වසන් කිරීම ඒක පාපරාධී ක්‍රියාවක්. ඉතින් මේ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා නෑ මට සිහිය නැති වුණා මට අමතක වුණා එහෙම තොරතුරක් දන්නේ නෑ එහෙම කියලා කියනවා. ඉතින් ওই වගේ තමයි අමතක වෙන දන්නේ නැති සිහි නැති වෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනත් දෙන්නේ. දැන් අපි ඕක ඇහුවේ නැත්නම් ඕක ජනගත වෙනවා. ඔය වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමතිස්සෙම ගේන්නේ. විශේෂයෙන්ම මේ වගේ දෙයක් මේක දේශපාලනේ ගාව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයකදී මේ වගේ අභූත චෝදනා විපක්ෂයේ නගනවා නම් තමුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් අනිත් ඒවා ගැන කොහොම චෝදනාද නගන්නේ කියලා. ඉතින් විපක්ෂයක් හැටියට චෝදනා නගන්න පුළුවන් තියෙන රජයට. නමුත් ඒවා සත්‍ය තොරතුරු වෙන්න ඕන. ජනතාව මුලා කරන තොරතුරු වෙන එක හොඳ නැහැ. ඒක නෙවෙයි අපි දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ.
ගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව බල ප්‍රදේශයට අයත් රත්ගම ගලගොඩ නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ටාශයේ ජනපද කණ්ඩුව විද්‍යාලයේ ඊයේ පැවති ගම සමග පිළිසඳරක් වැඩසටහන ආරම්භයේදීම ජනතාවට අදහස් ඉදිරිපත් කරමින් පාස්කු කොමිසම සහ ඒ හා සම්බන්ධ කොමිසම් සභාව පිළිබඳ වර්තමාන තත්ත්වයේ අදහසක් දක්වන්නට එක් වූයේ ඒ ආකාරයෙන්. දැන් මේ පිළිබඳව සමාජ කොට්ටාශ විවිධ පුජ්‍යලින් අදහස් ඉදිරිපත් කරන්න පෙළඹුණා. විශේෂයෙන්ම ක්‍රිස්තියානි ජනතාව නියෝජනය කරන අංශ, ඒ වගේම රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය බලධාරීන් සහ මේ හා සම්බන්ධ අංශ, විශේෂයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතා නියෝජිතින්, ඒ වගේම සිවිල් සංවිධාන සහ සාමාන්‍ය දේශපාලන පක්ෂ පුරවැසියන් මේ පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කරනවා. අපි කාදිනල් මෙල්කම් රංජිත් පියතුමන්ගේ සහ ජනාධිපතිතුමන්ගේ සහ ඒ වගේම අමාත්‍ය රොමේෂ් පතිර්ණ මැතිතුමන් මේ පාස්කු කොමිසම සම්බන්ධව දැක්වූ ආසන්නතම අදහස් කීපයකට දැන් සවන් දෙමු. මේ ප්‍රහාරය පිටිපස්සේ හිටියේ කවුද කියන එක දැනගන්නට තමයි මේ කොමිෂන් සභාවෙන් අපි බලාපොරොත්තු වුණේ. නමුත් ඒ කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. වාර්තාව දිහා බැලුවම කොමිෂන් සභාව විවිධ අවස්ථාවන්හිදී කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. ඒ පරීක්ෂණ වාර්තාව ඉතාම කෙටි කාලයක් තුළ අතිගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නීතිපතිවරයාට ලබා දීමටත් අනෙකුත් ආගමික නායකින් සිළුදනට ලබා දීමටත් කටයුතු කළා. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමටත් අපි බොහොම පැහැදිලිව කඩිනමින් කටයුතු කරන බව අපි ඉතාම ගෞරවයෙන් ප්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් යටපත් කිරීමට හෝ සැඟවීමට අප රජයට කිසිම කාරණයක් නැහැ. අද අපි කතා කරන මාතෘකාවට මේ ප්‍රවේශයත් එක්ක සාකච්ඡාව ගොඩනගන්නයි බලාපොරොත්තු වෙන්නේ නීතිඥ අසංක රන්දෙනි මහතා. නීතිඥතුමනි, දැන් ජනතාවට මේ විවිධ මාධ්‍ය ඔස්සේ පුවත්පත්‍ර, රූපවාහිනිය, ගුවන් විදුලි නොවැසනම් විශේෂම සමාජ මාධ්‍ය ඔස්සේ මේ විවිධ කණ්ඩායම් වල විවිධ පුජ්‍යලයන්ගේ වර්තමානයේ මේ අදහස් ඉදිරිපත් කරනවා. පාස්කු කොමිසම සහ දේශපාලන පරිගැනීම් පිළිබඳ මේ ඉරිදා උදෑසන අපි සුභාරත සම්මාද මණ්ඩපයෙන් අද කතා කරනකොට විශේෂම අපි මූලික ප්‍රවේශය ගමු පාස්කු කොමිසම පිළිබඳ. වර්තමානයේ පවතින තත්ත්වය මොකක්ද? සුධර්ම, දැන් මේ කාරණය පිළිබඳව කතා කරන්න පටන් ගනිද්දිම ඔබ කලින් කියපු කාරණාවත් එක්ක මම එකඟ වෙනවා. මේ සම්බන්ධව විශ්වසනීය විනිවිදභාවයෙන් යුක්ත විමර්ශනයක් නොමැතිකම නිසා තමයි එක අයට එක අදහස් මේ සම්බන්ධව වර්තමානයේ වෙනතුරුත් ප්‍රකාශ කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අවුරුදු 1.5කටත් වැඩි කාලයක් මේ සම්බන්ධව යුක්තිය ඉෂ්ට නොවීම පිළිබඳ ප්‍රශ්නක ඉන්නවා. අපි දැන් වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරන්නට කලින් දැන් හදිස්සියේම මේ කාරණාව සම්බන්ධව දෙවන්ත සංවාදයක් මතුවෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සැප්තැම්බර් මාසේ 20 2019 පත් කරපු පාස්කු ප්‍රහාරය පිළිබඳ විශේෂ විමර්ශනය කරන ජනාධිපති කමිෂන් සභාව මේ වාර්තාව නිකුත් වීමත් එක්ක දැන් මේ වාර්තාව නිකුත් වීමත් එක්ක සමාජය තුළ මේ පිළිබඳව දැවැන්ත කතිකාවක් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තියෙනවා. ඒ තමයි අපි දැන් කාදිනල්තුමා කරපු ප්‍රකාශය අපි අහගෙන හිටියා. අපි පුරවැසියෝ හැටියට බලාපොරොත්තු වුණා ඊ타ත්ම ශ්‍රීජුව, ඊ타ත්ම පැහැදිලිව මේ කමිෂන් සභා වාර්තාව තුළ අංක 1 මේ ප්‍රහාරය සිද්ධ කරපු අපරාධකරුවන් කවුද? අංක 2 මේ ප්‍රහාරය සිද්ධ කරපු අපරාධකරුවන්ට ආධාර අනුබල දුන්නේ කවුද? අංක 3 අදාළ ප්‍රහාරය සිද්ධ වීම සම්බන්ධව නොසැලකිලිමත් භාවය නිසා එක්තරා ආකාරයක නොසැලකිලිමත් භාවය තුලින් මෙවැනි අපරාධයක් සිදුවීම සඳහා පුද්ගල ඝාතනයක්, දැවැන්ත පුද්ගල ඝාතනයක් 200 ගාණක් මේ නිසා ජාතියට රටට අහිමි වෙනවා. මේ නොසැලකිලිමත් භාවය නිසා මේ කාරණය සිද්ධ වෙන්නේ ඉඩ හැරියේ කවුද? ඔන්න ඔය කියන ප්‍රධාන කාරණා 3 මේ හරහා අනාවරණය වෙයි කියලා අපි විශ්වාස කරා. හැබැයි දැන් වෙලුම් 88ක් තිබෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කමිෂන් සභාව වාර්තාව. ඒකෙන් පළවෙනි වෙලුම් විතරයි නිකුත් වෙලා තියෙන. සමහර සංවේදී කාරණා තිබෙන ඒවා මාධ්‍යට නිකුත් කරලා නැහැ. කොහොම නමුත් මේ සමාජය තුළ දැවැන්ත කතිකාවක් නිර්මාණය වෙලා තියෙන්නේ ඔය මං කියපු ප්‍රධාන ප්‍රශ්න 3ට මේ කමිෂන් සභාව වාර්තාව තුළින් යම්කිසි ආකාරයක උත්තර ටිකක් පැහැදිලිව සමාජගත වෙලා නැති නිසා. එතකොට වර්තමාන තත්වය
කියලා ඔබ අදහස් කරපු ප්‍රශ්නය තුළ කමිෂන් වාර්තාව ඉදිරිපත් වී තිබෙදි කාදිනල්තුමන් සඳහන් කරන කාරණාවයි. එහෙම නැත්නම් ජනතාවට මේ පිළිබඳ තියෙන සැකයයි. ඇත්තටම කරුණු අනාවරණය වෙලා නැද්ද කියලා තමයි හිතෙන්නේ. එහෙම අනාවරණයක් වීමක් ඇත්තටම වෙලා නැද්ද? මෙහෙමයි. නීතිපති දෙපාර්තමේන්තුවට සමහර කොටස් බාර දීලා තියෙනවා. සමහර කොටස් නීතිපති දෙපාර්තමේන්තුවටත් බාර දීලා නැති තත්ත්වයක් තිබුණා. මොකද විමර්ශනය කරන උදාහරණයක් හැටියට මේ ඔබ අහපු ප්‍රශ්නට යන්න කලින් මට මෙහෙම තැනකට යන්න හිතෙනවා. මොකද අපේ රටේ අපි දන්න ඉතිහාසය තුලේ බෝම්බ ප්‍රහාර කීයක් සිද්ධ වුණාද? අපි දැක්කා හිටපු ජනාධිපතිතුමිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිරියට බෝම්බ ගහනවා. අපි දැක්කා මහ බැංකු ප්‍රහාරය සිද්ධ වෙනවා. මේවා සම්බන්ධව කමිෂන් සභාපත් කරලා ඒ අපරාධවලට වගකිව යුතු පුද්ගලයන් අනාවරණය කරන්න කටයුතු කළාද? එහෙම කාරණයක් සිද්ධ වුණේ නැහැ. ඒකට හේතුවක් තිබුණා. හේතුව තමයි අදාළ කාරණා එක්කෝ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ එහෙමත් නැත්නම් අපරාධ නීතිය යටතේ මනුෂ්‍ය ඝාතනය කියන වරද යටතේ දඬුවම් ලැබිය යුතු වරදි මේ වැරදි සම්බන්ධ විමර්ශනය කරන ආයතන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. එමත් නැත්නම් බුද්ධ්‍යංශ වෙන්න පුළුවන්. ඉතා ඉක්මනින් යහුසුලුව කටයුතු කරලා අදාළ අපරාධ වරදට සාධක වෙච්චි අය අත්අඩංගුවට ගැනීම සහ ඒ අයට විරුද්ධව නඩු පැවරීමට අවශ්‍ය කරන මූලික විමර්ශනයක් සිදු කළ කටයුතු කරා. දැන් පාස්කු කොමිසම සම්බන්ධව සාකච්ඡා කිරීමේදී පැහැදිලිවම මේ වර්තමාන රජයේ අදහස් ඉදිරිපත් කිරීමේදී ජනතාව දන්නා පසුගිය රජයේ සමයේ තමයි මෙවැනි සිද්ධියක් සිදු වුණේ කියන කාරණාව. මම එතෙන් එන්න හදන්නේ මොකද 2019 අප්‍රේල් මාසේ 21 වෙනිදා තමයි මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙන්නේ. පාස්කු ප්‍රහාරයෙන් මාස 6කට පස්සේ තමයි සැප්තැම්බර් මාසේ 20 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ සම්බන්ධව කමිෂන් සභාවක් පත් කරන්නේ. මාස 6ක කාලයකට පස්සේ. මේ මාස 6ක කාලය තුල මේ සම්බන්ධව නිසි විමර්ශනයක් කරලා නිසි ආකාරයෙන් වරදකරුවන් සම්බන්ධව චෝදනා ගොනු කිරීම සඳහා ක්‍රියාත්මක නොවීමක් හිතා මතාම මේ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අතපසු කිරීමක් සිද්ධ වුණා. සමහර විට අපේ රටේ ජනතාව මේ සිද්ධියෙන් අගතියට පත්වෙච්ච උදවිය. මේ සිද්ධිය නිසා කම්පාවට පත්වෙච්ච උදවිය වර්තමානයේ මේ සම්බන්ධව තිබෙන සාකච්ඡාව පිළිබඳව පමණක් කතා කරන්නට ඉඩ තිබෙනවා. නමුත් අපි හඳුනාගත යුතුයි මේ සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම්කාරක සභා දෙකක් පත් කරා. අපි දැක්කා 2019 අවුරුද්දේ ඉතාමත්ම දැවැන්ත විදිහට මේ පිළිබඳව රූපවාහිනිය තුලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ තේරීම්කාරක සභාවට පත් කරලා සාක්ෂි අහනවා මොනවද කියලා කතා කරනවා. හැබැයි දැන් ඔය පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව වලින් මේ පිළිබඳව වෙච්ච නිර්දේශ පිළිබඳව හෝ මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව හෝ කිසිදු අනාවරණයක් කිසිදු වාර්තාවක් මගින් උපදෙස් දීමක් සිද්ධ වෙලා නැහැ. නීතිඥතුමනි දැන් එවැනි පසුබිමක තමයි ජනාධිපතිවරණය සඳහා අවකාශය ලැබෙන්නේ. නොවැම්බර් මාසයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් වත්මන් ජනාධිපතිතුමාට ජන වරමක් ජනතාව ලබා දෙනවා. මේ සියලු කාරණා රටේ ආර්ථිකයේ සමාජයේ දේශපාලනයේ අධ්‍යාපනයේ සෞඛ්‍ය මේ සියලු විෂයන් වල වගකීම එතුමන්ට බාර දෙනවා වගේම පාස්කු ප්‍රහාරයේ වරදකරුවනු සමාජයේ ඉදිරියේ පෙනී සිට යන උන්ට නිසි දඬුවම් ලබා දෙන්න කියන විශ්වාසයක් ඇතිව එතුමන්ට ඒ සඳහා ආශිර්වාදයක් ලබා දෙනවා. වත්මන් ආණ්ඩුවේ දේශපාලන වේදිකාවල සමහර අවස්ථාවලදී මේ පිළිබඳව කතා වුණා. මම මෙහෙම සරල උදාහරණයක් කියන්න මම අර ආපු විස්තරය මම ඉස්සරහට කරගෙන යනවා. දැන් අපේ ගෙදරට හොරු පයින්නවා කියලා හිතන්න. හොරා දැක්කේ නැහැ. CCTVත් නැහැ. එතනින් එහාට සොරකමේ ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රධාන කාරණා දෙකක් උපයෝග කරගන්න පුළුවන්. එක්ක ඇඟිලි සලකුණු නැත්නම් පොලිස් නිලසුනකයෙක් යොදවන්න පුළුවන්. දැන් පොලිස් නිලසුනකයා යොදවන්න ඕන නම් මේ හොරකම සිද්ධ වෙලා දවසක් ඇතුළතවත් අඩුම තරමේ මෙතෙන්න එක්කගෙන එන්න ඕන පොලිස් නිලසුනකයා. ඇඟිලි සලකුණු ටිකත් මැකෙන්න කලින් බොහොම ඉක්මනින් රස පරීක්ෂණ නිලධාරීන් එතෙන්න එක්කගෙන එන්න ඕනේ. හැබැයි අපි හිතන්නකෝ මාසයක් ගියයින් පස්සේ මෙතන පොලිස් නිලසුනකයා අරන් එනවා කියලා. මගේ ගෙදර හොරකම සිද්ධ වෙච්ච පස්සේ හොරකම අල්ලන්න. පොලිස් නිලසුනකයාට හොරාගේ ඉව පස්සේ යන්න හැකියාව ලැබෙන්නේ නැහැ. දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශනය පිළිබඳවත් සිද්ධ වුණේ ඔන්න ඕක. මේ විමර්ශන කටයුතු සම්බන්ධව සාක්ෂි හැකි තරම් මැකිලා යන්න ඉඩකඩ තියෙන තත්ත්වයක් නිර්මාණය කළා මාස 6ක 7ක කාලයක් තිස්සේ. ඒ නිසා තමයි පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවක් පත් කරන්න හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට සිද්ධ වුණේ. හැබැයි
දැන් සැප්තැම්බර් මාසේ 20 වෙනිදා මේක පත් කරපුවෙන් පස්සේ ඔක්තෝබර් මාසේ නොවැම්බර් මාසේ 16 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපේ රටේ ජනාධිපති ධූරයට පත් වෙනවා රටේ බහුතර ජනතාවගේ කැමැත්ත ඇතුව. දැන් මේ වෙනකොට මෛත්‍රී දැන් මේ සම්බන්ධව නිසියාකාර නීතිය ක්‍රියාත්මක නොවිච්ච නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පත් කරලා තිබ්බ ජනාධිපති කමිෂන් සභාවක්. මේ ජනාධිපති කමිෂන් සභාව තුලින් මේ අපරාධ වරදට අදාළ නිසියාකාර තොරතුරු නිසියාකාර ලෙස අනාවරණය වේයයි බලාපොරොත්තු වෙන අපේ රජයත් බලාගෙන හිටියා. මොකද වරදවා වටහාගත යුතු නැහැ මේ සමාජය. මේ සමාජ ජීවත් වෙන උදවිය මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කමිෂන් සභාව මගින් වරදකරුවන් තීරණය කරනවා කියන කාරණය. ජනාධිපතිවරයා විසින් ස්වාධීන කමිෂන් සභාවක් පත් කරලා තිබුණා. මේක ආණ්ඩුවේ කාර්යයක් නෙවෙයි. කමිෂන් සභාව විසින් ස්වාධීනව මේ කාරණාව පිළිබඳව යම්කිසි ආකාරයකට සාක්ෂි විභාග කිරීමේ අනන්‍ය ක්‍රමවේදයක් යොදා ගනිමින් මේ ක්‍රියාවලිය සිද්ධ වුණා. දැන් මෙවැනි පසුබිමක තමයි මේ අශෝක් අබේසිංහ හිටපු අමාත්‍යවරයා කිසියම් ප්‍රකාශයක් කරනවා. එතුමා මේ වෙනකොට විපක්ෂය නියෝජනය කරන්නේ. පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ජනතා නියෝජිතයෙක් වශයෙන් කටයුතු කරනවා. හැබැයි එතුමා ප්‍රසිද්ධ මාධ්‍ය යොදාගනිමින් එවැනි ප්‍රචාරයක් නැත්නම් ඔහුගේ අදහස් ඉදිරිපත් කරනවා. එතකොට එහෙම ප්‍රකාශයක් කිරීමේ හැකියාව මොකක්ද? මෙහෙම අශෝක් අබේසිංහ මැතිතුමාගේ ප්‍රකාශයට මට එන්න පුළුවන්. මම අර කාරණාව චුට්ටක් තව ඉස්සරහට කතා කරන්න. ඊට පස්සේ මේ ජනාධිපති කමිෂන් සභාව පත් කරා. පත් කරපුවෙන් පස්සේ කමිෂන් සභාවේ රිපෝට් එක එනකල් අපි බලාගෙන හිටියේ රටක් හැටියට මේ වාර්තාව තුළින් මේක සම්බන්ධව නිසියාකාර අනාවරණයක් වෙයි කියලා. හැබැයි අර ඔබ මුල සිට මහන ප්‍රශ්නය මේ කමිෂන් සභාව වාර්තාව නිකුත් වුණා මේ සම්බන්ධ පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි. පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකයි වගේම රජය විශ්වාසය සම්බන්ධ කාරණයක් රජය පිළිබඳ ජනතාව තැබූ විශ්වාසය පිළිබඳ ලිට්මස් පරීක්ෂාවක් මේක. දැන් ඒ කාරණා තුනට මම එන්නම්. මම එතනින් පොඩ්ඩක් නවත්තලා අශෝක් අබේසිංහ මැතිතුමාගේ ප්‍රකාශයට යන්න. විශ්වාසය කියන වචනයට මේකත් සම්බන්ධයි. අශෝක් අබේසිංහ මැතිතුමා යම්කිසි අවස්ථාවක ප්‍රසිද්ධ වේදිකාවක කරනවා ඊ타මත්ම ආందోලනාත්මක ප්‍රකාශයක්. හැබැයි තමන්ගේ ප්‍රකාශය පිළිබඳව තමන්ගේ කටින් දැන් මම මෙතන කතා කරන දේවල් සම්බන්ධව මම වගකීමක් ගන්න ඕනේ. තමන්ගේ කටින් පිටවෙච්ච වචන පිළිබඳව දේශපාලඥයෙකුට වගකීමක් ගන්න බැයි නම් ඒ දේශපාලඥයා නියෝජනය කරන දේශපාලන ප්‍රවාහය පිළිබඳව ජනතාවට තියෙන මොන වගේ විශ්වාසයක්ද? මම විශ්වාසය ගැන කතා කරනවා. 2015 බලපෙරළියෙන් පස්සේ 2015 බලපෙරළිය සිද්ධ කරන්න අවශ්‍ය කරන විදිහේ පරිසරයක් නිර්මාණය කළා. ඒ සම්බන්ධ සාවද්‍ය ප්‍රකාශ ඇතුළත් විදිහට ජනමතයක් සමාජය තුළ නිර්මාණය කරලා ජනතාව ඒක අවබෝධ කරගත් වහාම 2018 දෙවනි මාසේ 10 වෙනිදා වෙනකොට ආණ්ඩු බලයේ තියෙන පක්ෂයට පළාත් පාලන ආයතනවල බලය දෙන්නේ නැතුව බලය ලබා දෙනවා. ජනතාව තේරුම් ගන්නවා සත්‍ය නිවැරදි තාවේ තිබෙන්නේ කුමන තැනකද කියලා. එතකොට ඊට පස්සේ අපි දන්නවා 2019 නොවැම්බර් මාසේ ජනාධිපතිවරණ තියෙනවා. ජනාධිපතිවරණයට පත් වෙන්න කලින් ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය දෙන්නේ නැහැ. පළවෙනියටම ඕක තමයි ආවේ. අපේක්ෂකත්වය දුන්නත් ඡන්දෙ ඉල්ලන්න බෑ. ඡන්දෙ ඉල්ලුවත් පුරවැසිකම නැති නිසා දිවුරුම් දෙන්න බෑ. එහෙම මතයක් තමයි සමාජගත කරේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ සජිත් ප්‍රේමදාස මහත්මයා අතර පැවතිච්ච ජනාධිපතිවරණයේදී පුංචි කාරණා ටිකක් කරුණාම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා විවේචනය කරපු එකම කාරණේ පුරවැසිභාවය සම්බන්ධ කාරණයක්. හැබැයි එය හිතාමතාම ජනතාව නොමගැවීම සඳහා සමාජගත කරපු මතයක් කියන කාරණය වර්තමාන වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. එහෙමනම් විපක්ෂ දේශපාලනය තුල අවිශ්වාස ජනකභාවයමයි මූලික කාරකේ බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා ජනාධිපතිවරණයේදී බලහුවමාරුව සිද්ධ වීමට බලපාපු ප්‍රධාන කාරණා 3-4ක් තිබ්බා. අංක 1ටම තිබුණේ එකක් තමයි අපි මේ කතා කරන පාස්කු ප්‍රහාරය සම්බන්ධ චූදිතයන්ට දඬුවම් දීම. ඇයි? එහෙම දඬුවම් දෙන්න අලුත් ආණ්ඩුවෙන් ජනතාව සහ කතෝලික ප්‍රජාව අපේක්ෂා කළේ මාස 7-8ක් තිස්සේ මේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න විධිමත් පරීක්ෂණයක් විධිමත් ක්‍රියාවලියක් පසුගිය ආණ්ඩුවෙන් සිදු නොවෙච්ච නිසා. විශ්වසනීය ක්‍රියාමාර්ගයක් සිදු නොවුන නිසා. දෙවෙනි කාරණේ තමයි MCC ගිවිසුම. MCC ගිවිසුමෙන් ඉවත් වෙන්න නම් ඉවත් කිරීම සඳහා බලයට පත්විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කියලා අපේ රටේ මිනිස්සු විශ්වාස කරා. රටේ සම්පත් විකුණන්නේ නැතුව ඉන්න නම්
ජනාධිපති ධූරයට පත්විය යුත්තේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියලා අපේ රටේ ජනතාව විශ්වාස කරනවා. එතකොට ආණ්ඩුව මේ ජනාධිපතිවරණයේදී සාකච්ඡාවට ගත්ත ප්‍රධාන මාතෘකාවලින් MCC ගිවිසුමෙන් ඉවත් වීම කියන කාරණේ හරහා ජනතාවගේ විශ්වාසය ආණ්ඩුව විසින් ඉතාමත්ම දැවැන්ත විදිහට ආරක්ෂා කරලා තියෙනවා. එහෙමනම් රජයට පැවරිලා තිබෙනවා පැහැදිලිවම පාස්කු ප්‍රහාරයෙන් සම්බන්ධ වරදකරුවන්ට දඬුවම් දීමේ වගකීම. ඒ වගකීම ඉෂ්ට කිරීමේ ක්‍රියාවලිය මොහොතකට හෝ නැවතීමක් සිද්ධ වෙලා නැහැ. ඔබ සවන් දෙමින් සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වභාරතීය සංවාද මණ්ඩපයට. පාස්කු කොමිසම සහ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම පිළිබඳ විග්‍රහයක් අද අප ස්වභාරතීය සංවාද මණ්ඩපයෙන් සිදු කරන්නේ 91.7 91.9 තරංගමාලා ඔස්සේ ඔබට පුළුවන් අපට සවන් දෙන්නට. සමාජ මාධ්‍ය ස්වදේශීය සේවය ඔස්සේ ඔබට පුළුවන් අපිව නරඹන්නට සහ සවන් දෙන්නට. අද සම්පත්දාරිය ලෙසින් සහභාගී වන්නේ නීතිඥ අසංක රන්දිනී මහත්මයා. දැනලා උදෑසන 7:24යි. නීතිඥතුමනි දැන් මේ නීතිය පිළිබඳව එහෙම නැත්නම් වත්මන් තත්ත්වය පිළිබඳ පාස්කු කොමිසම් පිළිබඳ දීර්ඝ පැහැදිලි කර ගැනීමක් අපි කළා. එතකොට මේක දැන් ජනතාවට අවශ්‍ය වෙන්නේ විවිධ කාරණා. අපි කියනවා ළමා අපයෝජන එහෙම නැත්නම් පාතාලේ පිළිබඳ, කුඩු මර්ධනයේ පිළිබඳ, වනය එලිපෙහෙලි කිරීම පිළිබඳ, කැලෑ හානි පිළිබඳ සහ පරිසර හානි මේ විවිධ කාරණා පිළිබඳව ගත්තාම ජනතාව රටක ආණ්ඩුවකින් බලාපොරොත්තු වෙනවා, විශේෂයෙන්ම සේනාධිනායකයාගෙන් නම් බලාපොරොත්තු වෙනවා මේවා ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයන් පිළිබඳ. නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව සෞභාග්‍ය දැක්මෙහි සඳහන් වෙන්නේ රටක සැබෑ සංවර්ධනය ඇතිවන්නේ ආර්ථික සෞභාග්‍ය සමග අධ්‍යාත්මික සංවර්ධනයක්ද ඇති විටය. යම් පුජ්‍යලයකු කොතරම් ධන ධාන්‍ය මිල මුදල් රැස් කළත් ඔහුගේ සිත පිරි ඇත්තේ බියෙන්, සැකෙන්, ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන් නම් ඔහු සැබෑ ධනවතෙක් වෙන්නේ නැහැ. ඒ සඳහා ඔහුගේ සිත සතුටින් පිරී තිබිය යුතුයි. ගුණවත්කම් වලින් පොහොසත් විය යුතුයි. එකිනෙකා දෙස දයාවෙන් බලන, එකිනෙකාට ගරු කරන, එකිනෙකාට උදව් උපකාර කරන සමාජයක් බිහිවන්නේ එවිටය. ඒ නිසා අපි පුරවැසියා ආර්ථික වශයෙන් පොහොසත් කරන අතරම විනය ගරුකව හැසිරෙන ගුණවත් පුජ්‍යලයකු බිහි කිරීම සඳහා නිබඳව කැප වෙන්නේ. විනය ගරුක, නීති ගරුක සමාජයක් උදෙසා නම වෙන වෙළුමෙහි එසේ සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම අපිට අපේ සංස්කෘතිය, අපේ ආගම දහම, අපේ අධ්‍යාපනය, අපේ සමාජ රටාව හුරු වෙලා තියෙනවා මේ ගරු කිරීම. එහෙම නැත්නම් අපේ වෙන රටවල් වලට වඩා වෙනත් සංස්කෘතියක් තුල අපි තුල පෝෂණය වෙන විනයක්, කිසියම් විනයක් නීතියට එහා ගිය. හැබැයි කිසියම් ආකාරයක නීතියෙන් පලා යන්නට පුළුවන්කමක් නැති අවස්ථා එනවා. ජනතාව නීතිය ගැන තදින් විශ්වාස කරනවා. මේ සියලු කාරණාවල අපි ගත්තාම දැන් පාස්කු කොමිසම් පමණක් නෙවෙයි දේශපාලන පරිගැනීම් එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාකච්ඡා වෙන මෙවැනි කාරණා පිළිබඳව සැබෑවටම නීතිය ක්‍රියාත්මක වෙයිද කියන කාරණා තියෙනවා. අපි කෙලින්ම ඇහුවොත් මේ අවුරුදු 5 ඇත්තටම ක්‍රියාත්මක වෙන්න ඕන නීති ක්‍රියාත්මක වෙයි කියලා ජනතාවට විශ්වාසයක් තබන්න පුළුවන් වෙයි. ඔබ කිව්වා බිය, සැක සහ වෛරය පිළිබඳව සඳහනක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ සෞභාග්‍ය ඉදිරි දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 2019 11 වෙනි මාසේ 17 වෙනිදා වෙද්දි 16 වෙනිදා වෙද්දි මේ රටේ බියක් තිබුණේ නැද්ද, සැකයක් තිබුණේ නැද්ද, ජාතීන් අතර වෛරයක් තිබුණේ නැද්ද? මේ කාරණාවන් තමයි යම්කිසි සමතනයකටපත් වීම සඳහා තමයි ජනාධිපතිවරයා පිළිබඳ විශ්වාසය තිබ්බේ. මම විනය කියන කාරණාව ගැන ඔබ කියපු කාරණේට එක දෙයක් කියන්න. ඇමරිකා එක්සත් ජනපදය අද වෙනකොට මේ වසංගත රෝග පාලනය සම්බන්ධව ඉතාමත්ම දුර්වල මට්ටමකට ඇවිල්ලා තියෙන රටේ මිනිසුන්ගේ විනය නැති නිසා. උදාහරණයක් හැටියට කිව්වොත් මාස්ක් එකක් පළඳින්න, මුව ආවරණයක් පළඳින්න ඒ රටේ මිනිස්සු 40%කට වැඩි ප්‍රමාණයක් පළඳින්නේ නැහැ. සමාවෙන්න 40%ක් විතරයි පළඳින්නේ, 60%ක් මුව ආවරණය පළඳින්නේ නැහැ. නීති මගින් තහනම් කෙරුවත් ඒ කාරණාව කරගන්න බැරි තත්ත්වයක් සමහර ප්‍රාන්තවල උද්ගත වෙලා තියෙනවා. ඔබ පාරට බහින්න. අපේ රටේ මිනිස්සු 100ට 1-2ක්වත් මුව ආවරණය පාවිච්චි කරන්නේ නැතුව ඉන්නවද? සියලු දෙනා රටේ සෞඛ්‍ය නීති රීති වලට අනුකූලව මුව ආවරණය පාවිච්චි කරනවා. අන්න ඒක තමයි මේ රට තුල වර්තමානයේ වෙනකොට ඇති කරලා තියෙන විනය සහ ශික්ෂණය. එහෙමනම් එතනින් එහාට අපි අපේක්ෂා කළා මේ රජය තුලින් නෛතික භාවිතාවන් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙයි කියලා. ඒ කියන්නේ අපි කියනවා නීතියේදී කියනවා ස්වභාවික
යුක්ති මූලධර්ම කියලා. මම යුක්තිය කියන වචනේ පොඩ්ඩක් අර්ථකථනය කරන්න මේ මාතෘකාවට වැදගත් වෙයි. මොකද ජෝන් රෝල්ස් කියන සමාජ විද්‍යාඥයා එක්තරා අවස්ථාවක සඳහන් කරනවා මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ තිබෙන අතිමූලික මූලධර්ම යුක්තිය කියලා. අපි ඇති කරගෙන තිබෙන සමාජ ආයතන උදාහරණයක් හැටියට පවුල ගත්තත්, පාසල ගත්තත්, මේ මාධ්‍ය ආයතනයක් ගත්තත්, අධිකරණය ගත්තත් මේ හැමතැනම මේ ආයතන ඔක්කොම පිහිටවල තිබෙන්නේ යුක්තිය ඉෂ්ට කිරීම සඳහා. අධිකරණය තුලින් අපි දන්නවා පැහැදිලිවම මහා ජනතාවට සිවිල් හෝ අපරාධ කාරණා සම්බන්ධව යුක්තිය ඉෂ්ට වෙන්නේ තමයි පිහිටලා තියෙන්නේ. පාසලක් පිහිටවන්නේ මොකටද? සැමට අධ්‍යාපනය ලැබීමේ යුක්තිමත්භාවය ඉෂ්ට වෙන්නේ. අපි මාධ්‍ය ආයතනයක් කරා මේ විදිහට කරුණු දක්වන්නේ. තොරතුරු වලින් මහ ජනතාව සන්නද්ධ වෙන්න නම් සහ මහ ජනතාවට තොරතුරු දැන ගැනීම සම්බන්ධ යුක්තිමත් භාවිතයක් තියෙනවා. ඒ කාරණේ සම්බන්ධව යුක්තිය ඉෂ්ට කරන්න. මේ හැම ආයතනයක්ම සකස් වෙලා තියෙන්නේ අවසානාත්මකව යුක්තිය සඳහා. අපි ගුණවත්කම්, සිල්වත්කම්, සිරිත් විරිත් මේ හැම දෙයකම පදනම යුක්තිය කියන කාරණේ. එහෙනම් මේ හැම දෙයක්ම හරියට කළමනාකරණය කරන්න රජය සමත් වෙනවා නම් ඒ තුල තමයි බිය, සැක, වෛරය ඔය කියන හැම දෙයක්ම නැති කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙමනම් ආණ්ඩුකරණය කියන වචනේ තේරුම තමයි ආණ්ඩුවේ කටයුතු නිසියාකාරයෙන් කළමනාකරණය. දේශපාලන විද්‍යාවේදී ආණ්ඩුකරණය කියලා හඳුන්වන්නේ ආණ්ඩුවේ කටයුතු කළමනාකරණය කිරීම. අපි රජයක් හැටියට ආණ්ඩුවේ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉහළ මට්ටමක තියෙනවා. මම උදාහරණ දෙකක් කියන්නම්. පළවෙනි එක තමයි ජාත්‍යන්තර. අපි දන්නවා MCC ගිවිසුම. ලෝකේ බලවත්ම රට එක්ක තමයි අපි MCC ගිවිසුම සම්බන්ධව ඉදිරි ක්‍රියාමාර්ග ගනිමින් හිටියේ. හැබැයි රජයක් හැටියට ඒ ජාත්‍යන්තරව අපිට ඇවිල්ලා තිබිච්ච කාරණාව කළමනාකරණය කිරීමට මැදිහත් වීම ඉතාම ප්‍රශංසනීයයි. මොකද එහෙම කියලා කියන්නේ ඒ බලවත්ම රටත් එක්ක ගනුදෙනු කරලා අපි මේ ගිවිසුම සම්බන්ධව උදාසීන භාවිතාවක රජයක් හැටියට ඉන්නවා කියන කාරණේ පෙන්눔 කරලා ඇමරිකා එක්සත් ජනපදයටම අවසාන අවස්ථාවේදී අදාළ ගිවිසුමෙන් ඉවත් වෙන්න අවශ්‍ය කරන වාතාවරණය සකස් කරන්න අපි කටයුතු කරා. කළමනාකරණය. ඊළඟ කාරණේ කළමනාකරණය. ඔබ දන්නවා මේ දවස්වල එන්නත් කරන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කොවිඩ් වසංගතය සම්බන්ධව ඉතාමත්ම ඉහළ මැදිහත් වීමකින් යුක්ත මේ වසංගතය පාලනය කිරීම සම්බන්ධව ලෝකෙ පැතිරයාම පාලනය කිරීම සම්බන්ධ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව මේ අපි නෙමෙයි කියන්නේ. ඕස්ට්‍රේලියාව සමීක්ෂණයක් කරනවා ලෝකේ රටවල් සම්බන්ධව. මේ අපේ රටේ සෞඛ්‍ය පහසුකම් ඉතාමත්ම අඩු මට්ටමක තියෙන දියුණු රටවල් වලට සාපේක්ෂව. ඉහළ මට්ටමක දැනුවත්භාවයක් මිනිසුන්ගේ තියෙනවා. ඉහළ මට්ටමේ සේවයක් අපේ සෞඛ්‍ය අංශවල රෝහල් කම්කරුවාගේ සිට වෛද්‍යවරයා දක්වා ඉන්න සියලුම දෙනා සපයනවා. හැබැයි අපි සමස්ත ලෝකයේ හැටියට ගත්තාම කොවිඩ් වසංගතය පාලනය කිරීමේ 10 වෙනි තැනට එනවා. රජයේ විසින් ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධ. එතකොට ආසියාවේ කටයුතු සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානය පත් කරන මේ වසංගත පාලනය සම්බන්ධ පත් කරන නියෝජිතයා සඳහන් කරන්නේ ලංකාව මොඩල් එකක් හැටියට ආදර්ශයක් හැටියට ගන්න මේ වසංගතය පාලනය කිරීම සම්බන්ධ. මොකද රජය කටයුතු කිරීමේ පළවෙනි පියවර හැටියට ගන්නේ පිහිටක් අවශ්‍ය ජනතාව රැක බලා ගැනීමට කටයුතු කිරීම. රජය මොකද්ද කරේ මේ වසංගතය ආපු ගමන් ලොක්ඩවුන් කරද්දී මිනිසුන්ට කන්න බොන්න ටික දීලා තමයි අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා තමයි මානව හිතවාදී ක්‍රියාවලියකට ගියේ. ඊට පස්සේ ඊළඟට කරන්න ඕන දේ තමයි ආහාර සුරක්ෂිතතාවය ඇති කරන්න. රජය ඊටාම දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා රට පුරාම නිෂ්පාදන කාර්යය සිද්ධ කරන්න. ඒ නිසා භෝග කිහිපයකින් අපි ස්වයංපෝෂිත මට්ටමට ඇවිල්ලා තිනවා. සහ අපේ ගෙවල් වල මිරිස් පැලයක් හරි හදන්න අපි කොවිඩ් වසංගත කාලෙදී කටයුතු කරා. සමහරට වර්තමාන වෙනකොට සමහරුන්ට මේක අමතක වෙලා ඇති. නමුත් ඒක හැබිට් එකක්, පුරුද්දක් හැටියට. එතනින් එහාට තමන්ගේ දෙයක් තමන් වගා කරගන්න එක පටන් ගන්න මේ රටේ මිනිස්සු කටයුතු කරලා තියෙනවා. මෙන්න මේක තමයි කළමනාකරණය කියන්නේ. රජයට හැම කාරණයක්ම කරන්න බෑ. අපිට අවශ්‍ය හැම දෙයක්ම දෙන්න බෑ. හැබැයි රජයකට පුළුවන්කම තියෙන්න ඕන මුල් පුරවැසියාගේ සිට මාර්ගෝපදේශනයක් ලබා දෙන්න. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ ගරු අග්‍රාමාත්‍යතුමා හිටපු ජනාධිපතිතුමා ඒ ආදර්ශය දීලා ඒ අනුව තමයි මේ ආණ්ඩුව මෙහෙවන්නේ. හොඳයි. දැන් මේ වන විට දේශපාලන පරිගැනීම් පිළිබඳ කතිකාවත මොන තැනකද තියෙන්නේ? දේශපාලන පරිගැනීම් පිළිබඳ කතිකාව. මේකත් හරියටම අර අපි පාසුක ප්‍රහාරය ගැන කතා කළා වගේම මේකත් නිකන් අපි කාරණා හොයන්න ඕන අපි හේතුඵලවාදය ගැන කතා චතුරාර්ය සත්‍ය ඇසුරේ. දුක ඇතිවීමට හේතු හොයලා තමයි දුක නැති කිරීමේ මාර්ගය සහ දුක නැති කිරීම කියන තැනට යන්නේ. දේශපාලන පරිගැනීම් පිළිබඳ කමිෂන් සභාවක් එන්න හේතුුනේ ඇයි? මෙන්න මෙතන ඉඳන් තමයි අපි කතා කරන්න ඕන. අපි කතා නොකරන කාරණේ ඒක.
දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිෂන් සභාවක් එන්නේ ප්‍රධාන කාරණා ගණනාවක් හේතුවෙන්. එක කාරණාවක් නෙවෙයි. අපි දැක්කා 2015 දී මේ රටේ බලයට පත්වෙච්ච ආණ්ඩුවේ බලයට පත්වීම සඳහා පාවිච්චි කරපු ලස්සන වචනේ තමයි යහපාලනය කියන වචනේ. දැන් දේශපාලන විද්‍යාවේදී නම් යහපාලනය කියලා කියන්නේ good governance කියන එක. ඒක සංකල්පීය මූලධර්මයක්. ඒක සංකල්ප 10ක් 12ක් එක තමයි එකතු වෙලා නිර්මාණ නීති ආධිපත්‍ය වගවීම වගකීම කලින් කලට මැතිවරණ පැවැත්වීම මේ වගේ සංකල්ප ගණනාවක් තියෙනවා. හැබැයි අපේ රටේ පොදු මහ ජනතාව මේක තේරුම් ගත්තේ යහපාලනය කියලා කියන්නේ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය ඔන්නෝම ඔක්කොම තියෙන යහපත් පාලනයක් කියලා. හැබැයි දේශපාලන විද්‍යාත්මකෝනේ අපි මේක බලන්න ඕනේ. දේශපාලන පලිගැනීම් පිළිබඳ කමිෂන් සභාව පත් කිරීම සිද්ධ කළේම දේශපාලනික වශයෙන් පලිගැනීම් ගණනාවක් සිද්ධ වීම පිළිබඳවත් ඒ වගේම ඒවා අනාවරණය වීම පිළිබඳවත් යම්කිසි ආකාරයකට තොරතුරු සමාජගත වීම නිසා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් සිදුවීම් ගණනාවක් වුණා. අපි දැක්කා අපේ රටේ අධිකරණ ඇමතිවරු දෙන්නේ. පළවෙනියටම තිලක් මාරපන මහත්මයා. ඊට පස්සේ විජේදාස රාජපක්ෂ මහත්මයා. මේ අධිකරණ ඇමතිවරු දෙදෙනාම අධිකරණ ශාස්ත්‍රයේ ඉතාමත්ම කීර්තිමත් නීතිඥවරු. ජනාධිපති නීතිඥවරු. මේ දෙදෙනාම යුක්තිය සම්බන්ධව කටයුතු කරන උදවිය. මේ දෙදෙනාම යහපාලන ආණ්ඩු කාලේ එක්කෙනෙක් ඉල්ලාස් වෙනවා අසාධාරණ විදිහට නඩු පවරන්න බෑ කියලා. විජේදාස රාජපක්ෂ මහත්මයා දුරෙන් ඉවත් කරනවා. අසාධාරණ විදිහට නඩු පවරීමට කටයුතු කරන්න බෑ කියන කාරණයත් එක්ක. මේ කාරණා හුදු දේශපාලන කතා මේ මොකක් හරි ඇමති මණ්ඩලයේ තරතුරු වෙනස් කිරීම සම්බන්ධ කාරණයක් කියලා අපේ රටේ ජනතාව විශ්වාස කරගෙන යම්කිසි කාලයක් හිටියා. හැබැයි ඊට පස්සේ ඉස්සරලාම කරලියට එනවා හිටපු අල්ලාස්ව දූෂණ විමර්ශන කමිෂන් සභාවේ ප්‍රධානී හැටියට කටයුතු කරපු දිල්රුක්ෂි ඩයස් මහත්මිය සහ නිශ්ශංක සේනාධිපති මහත්මයා අතර ඇතිවෙච්ච දුරකථන සංවාදයක්. එතනදී මේ නඩු පැවරීම දේශපාලනිකව යම්කිසි බලපෑම් තිබෙනව නේද කියන කාරණයක් පිළිබඳව යම්කිසි හිතුවිල්ලක් ඇති වෙනවා. ඊට පස්සේ දැවැන්ත හෙළිදරව් කිරීමක් කරනවා හිටපු සොලිසිටර් ජෙනරල් සුහද ගම්ලත් මහතා. මේ හෙළිදරව් කිරීම තුළ යුක්තිය ඉෂ්ට කිරීමේ කාර්ය සඳහා ඉතාමත්ම බරපතල සහ නරක මැදිහත් වීමක් නීතිපති දෙපාර්තමේන්තුව වෙත කරලා තිබෙනවා කියන කාරණය පිළිබඳව අනාවරණයක් එනවා. මෙතනදී අනෛතික ආයතනයක් පිහිටවලා දූෂණ විරෝධී කමිටුව හැටියට මේ ආයතනය රජයේ මුදලින් නඩත්තු කරලා මේ ආයතනය මගින් නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමක් නඩු පැවරීම සම්බන්ධ බලපෑම් කිරීම. මේක ඉතාමත්ම අපි මේ ලඝු කොට සැලකිය යුතු කාරණයක් නෙවෙයි. මොකද ඒකට හේතුව මේක අධිකරණයට අපහාස කිරීමක් වෙන. අපි කියන නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ අපි අර්ධ අධිකරණමය බලයක් තිබෙන ආයතනයක්. මොකද දැන් වරදක් අපරාධ වරදක් කියලා කියන්නේ සමාජයට විරුද්ධව කරන වරදක් හැටියට තමයි අපි හඳුනාගන්නේ. ඒ කියන්නේ ඔබයි මායි අතර නිවසක් ඉඩමක් සම්බන්ධ ගැටලුවක් තිබ්බොත් අපි දෙන්නගේ සිවිල් අර්බුදයක් ඒක. පෞද්ගලික අර්බුදයක්. ඒතර ඒ කාරණේ සම්බන්ධ සිවිල් අධිකරණයක අපි නඩු කතා කරනවා. හැබැයි ඔබ ඇවිල්ලා හිටන් මගේ ගෙදරට හොරෙන් පැන්නොත්, ඔබ ඇවිල්ලා මාව ඝාතනය කරොත්, මට පහර දුන්නොත්, එහෙම නැත්නම් මම ඔබට පහර දුන්නොත් ඒක අපරාධ වැරදක් හැටියට අර්ථ නිරූපණය කරනවා. මොකද ඒකට හේතුව ඒ ක්‍රියාව හරහා වෙන හානිය තත්ත්වයන් එක සමාජයට වෙන බරපතල හානියක් හැටියට තමයි පිළිගන්නේ. එතකොට සමාජයේ විසින් තමයි වැරදිකරුවට විරුද්ධව නඩු පවරන්න ඕන. සමාජයට තියෙන වගකීම රජයට බාර දීලා තියෙනවා. එතකොට රජයට තියෙන නඩු පැවරීමේ ආයතන ටිකක්. පොලිසිය කියලා කියන්නේ ඒ විදිහට නඩු පවරන ආයතනයක්. අල්ලාසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාව කියලා කියන්නේ ඒ විදිහට නඩු පවරන ආයතනයක්. එතකොට නඩු පැවරීම සම්බන්ධව මහාධිකරණය වෙන්න පුළුවන්, මහේස්ත්‍රාත් අධිකරණය වෙන්න පුළුවන්. සමහර නඩු පැවරීම පිළිබඳව තීරණය කිරීම සිදු කරන ආයතනයක් තමයි නීතිපති දෙපාර්තමේන්තුව කියලා කියන්නේ. එතකොට නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක දේශපාලන අතපෙවීම් වලින් තොරව පැවතිය යුතු ආයතනයක්. ස්වාධීන ආයතනයක්. හැබැයි මේ නීතිපති දෙපාර්තමේන්තුවට පුද්ගලයන් 22 නම් සඳහන් වෙනවා මේ දේශපාලන පරිගැනීම් සම්බන්ධ විමර්ශනය කරනකොට ඒ කමිටු සම්බන්ධ හිටපු අග්‍රාමාත්‍යලා ඊට පස්සේ පාර්ලි චම්පිකරණවක අමාත්‍යවරයා වගේ එවැනි කාරණා විමර්ශනය කරනකොට ඕනෑම කාලයක සිද්ධ වෙන්නේ විපක්ෂයේ අය ඉලක්ක කරගෙන සිද්ධ වෙන්නේ කියලා. දැන් අපිට මතකයි යහපාලන ආණ්ඩුව පැවති කාලෙත් විපක්ෂයේ නියෝජනය කළ පිරිස් එහෙම නැත්නම් පුද්ගලින් සිද්ධි පිළිබඳව පමණයි විමර්ශනය කෙරුණේ. එහෙම නැත්නම් එයාට විතරයි දඬුවම නීතිය ක්‍රියාත්මක වුණේ. දැන් මෑත කාලේ කෙනෙකුට හිතෙන්න පුළුවන් විපක්ෂය විසින් සිදු කළ කාරණාවලට පමණමද මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි යම්කිසි කාරණයක් සම්බන්ධව කතා කරනකොට මම කලින් කියපු කාරණේ ගැටලුව ඇති වෙන්න හේතු හොයාගෙන යන්න ඕනේ. හේතු හොයාගෙන යනකොට තමයි අපිට පුළුවන්කම තිබෙන්නේ ගැටලුවට විසඳුම
හොයාගන්න. එතකොට මම එක උදාහරණයක් කියන්න. මේ ඔබ කියපු කාරණේට තියෙන සම්පූර්ණ උත්තරයක් ඇතුලේ තියෙනවා. මට නම හරියටම නැහැ. කිසිරි රණවක මහත්මයා විය යුතුයි. එතුමා සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට කටයුතු කරා. මෙතුමාට විරුද්ධව බී වාර්තාවක් යටතේ කරුණු වාර්තා කිරීමක් කරනවා අධිකරණයට. රාජ්‍ය දේපල සාපරාධ පරිහරණය කිරීම විය යුතුයි චෝදනාව. චෝදනා කරනවා. බී රිපෝට් එකකින් උසාවි දානවා කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න අපරාධ අධිකරණයකට ගිහිලා තියෙනවා නම් බී රිපෝට් එකකින් තමයි උසාවි දාන්නේ. ඒ කියන්නේ මේ අධිකරණයට කියනවා දැන් සුධර්මා කියලා හිතන්නකෝ. සුධර්මා රජයේ දේපල පරිහරණය කිරීම සම්බන්ධව අපි සැක කරනවා මේ චෝදනා යටතේ චෝදනා ගුණ කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ සම්බන්ධව විමර්ශනයක් කරනවා. ඒත් එක්ක අපි අධිකරණයට ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අප දිය හැකි වැරදි අප නොදිය හැකි වැරදි වගේ වැරදි ගණනාවක් වෙනවා. එතකොට ඔය හිටපු සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා රිමාන්ඩ් භාරයට පත් කරනවා. මාස 4ක් දිගටම රිමාන්ඩ් භාරයේ මෙතුමා ඉන්නවා. මාස 4ක් ඉවරනකොට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කරනවා. මෙතුමා සම්බන්ධව ශක්තිමත් චෝදනාවක් පවත්වාගෙන යාම සඳහා සාක්ෂි නැහැ කියලා. මට කියන්න දැන් එහෙම සාක්ෂිත් නැතුව නඩු පැවරීමේ හැකියාවකුත් නැතුව අර පුද්ගලයා රිමාන්ඩ් භාරයට පත් කරලා තියෙනවා මාස 4ක්. මේ රිමාන්ඩ් භාරයට පත් කිරීම සිරදඬුවමක් හැටියට සලකන්නේ නැහැ. පරීක්ෂණ කටයුතු වල පහසුව සඳහා තමයි රිමාන්ඩ් භාරය තබාගෙන ඉන්නේ. මේ පුද්ගලයාට වෙච්ච මානසික පීඩාව වෙන්න පුළුවන්, ශාරීරික පීඩාව වෙන්න පුළුවන්, නිදහස අහිමි කිරීම වෙන්න පුළුවන්. මේ වෙච්ච හානියට වගකිව යුත්තේ කවුද? මේ කාරණාවන් පිළිබඳව සෙවීම යුක්තිමත් නැද්ද? එතකොට මෙන්න මේ වගේ කාරණා සම්බන්ධව තමයි දේශපාලන පරිගැනීම් කමිෂන් එකෙන් හෙව්වේ. ඊට පස්සේ සුහඳ ගම්ලත් මහත්මයා ඒ හෙළිදරව් කිරීම කරනවා අතරම දැන් අපි අධිකරණ ඉස්සරහට ගිහිල්ලා අපි නීතිඥවරයෙක් හැටියට ගිහිල්ලා හිටන් ස්වාමීනි කියලා ඔළුව නමන්නේ. අපි බව් කරන්නේ. අපි මොකටද ඒ බව් කරන්නේ? මේ ආයතනය තුල යුක්තිය ඉෂ්ට වීම කියන කාරණේ සිද්ධ වෙන්නේ අධිකරණය තුලින්. මිනිසුන්ට අවසානට යන්න තියෙන ආයතන ඒක. හැබැයි අපි දැක්කා පහුගිය දවසක අධිකරණයට අපහාස කිරීමේ වරද මතම සිරදඬුවම් නියම වෙච්චි රංජන් රාමනායක. අධිකරණ විනිශ්චයකාරවරුන්ට ගත්ත දුරකථන ඇමතුම් කියනවා. සහ ශානි අබේසේකර වගේ පොලිස් නිලධාරීන්ට ගත්ත දුරකථන ඇමතුම් කියනවා. මේවා සමාජ මාධ්‍ය වලින් ප්‍රචාරණයටපත් වෙනවා. එතකොට අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට පත් වෙන අවශ්‍ය කරන මේ කාලවකවණුව වෙනකොට පොඩ්ඩක් හිතලා බලන්න මේ රටේ මිනිස්සුන්ට බියක් සැකයක් ප්‍රශ්නයක් තිබුණ නැද්ද මේ රටේ ක්‍රියාත්මක වෙන නීතිය පිළිබඳව? එතකොට අපි ඒ වගේ තැනක ඉඳලා තමයි මේ ආණ්ඩු මාරුව සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට එතනදී අපි රජයක් විදිහට වර්තමාන රජයේ නීති ප්‍රතිපත්ති දැන් සමහර කෙනා ඇයි මේ නඩු ඉක්මනට අහන්නේ නැත්තේ? ඇයි මේ දඬුවම් කරන්නේ නැත්තේ? රජයේ කාර්යභාරය වෙන්නේ අවශ්‍ය කාරණා පිළිබඳ විමර්ශනය කරලා යුක්තිය ක්‍රියාත්මක කරන ආයතන වලට බාර දීම පමණයි. නැතුව තමාගේ නඩුවේ විනිශ්චයකාරයා Taman වෙන්න මේ රජය කොහොමදත් සූදානම් නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ආයතන වලට අවශ්‍ය කරන පහසුකම් සපයා දීම. අපි දැක්කා අනවශ්‍ය නඩු ප්‍රමාදය වැළැක්වීම සඳහා විනිශ්චයකාරවරුන්ගේ ප්‍රමාණය වැඩි කිරීම මේ වගේ ක්‍රියාමාර්ග වලට රජය යන්නේ. හැබැයි ඒවා විශ්වසනීය ක්‍රියාමාර්ග. එහෙම නැතුව අශෝක අබේසිංහ මහත්මයා වගේ ගිහිල්ලා මොකක් හරි ප්‍රකාශයක් කියලා ඒ ප්‍රකාශයේ වගකීම මම දන්නේ නැහැ, මට දන්නේ නැහැ, මට මොකක් වුණාද කියලා හිතා ගන්න බෑ. තමන්ට හිතුමතේ ක්‍රියා කිරීමේ, කටයුතු කිරීමේ, කතා කිරීමේ අභිලාෂ නීතිය විසින් නැද්ද කිසියම් ආකාරයකට? මෙහෙමයි දැන් උදාහරණයකට දණ්ඩි සංග්‍රහයට ගත්තොත් රජයට විරුද්ධව රජය නෙවෙයි රාජ්‍ය සහ රජය කියන වචන දෙකේ වෙනසක් තියෙනවා. රාජ්‍ය විරෝධී රාජ්‍ය පිළිබඳව යම් කිසි ආකාරයක මහජන ජනතාවගේ කැළඹීමක් සැකයක් ඇති කරන ආකාරයේ ප්‍රකාශ කරන තැනැත්තෙකුට විරුද්ධව කටයුතු කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ හරහා පුද්ගල කැළඹීමක් මහජන කැළඹීමක් සිද්ධ වේ. දන්නේ සංග්‍රහයේ මට වගන්තිය හරියටම මතක නැහැ 120 වෙන වගන්තිය යටතේ විය යුතුයි. නඩු පැවරීමේ හැකියාවක් තිබෙනවා රාජ්‍ය විරෝධීව අදහස් දැක්වීම කියන කන උදාහරණයකට දැන් අපි කියමුකෝ වසංගත රෝග තත්ත්වය පාලනය කිරීම සම්බන්ධව එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට යම්කිසි පුද්ගලයෙක් මේ එන්නත්කරණය සම්බන්ධව අවිශ්වාසජනක වැරදි මත මේක එන්නත විදින්න එපා මේ හරහා අතුරු ආබාධ ඇති වෙනවා හරි මොකක් හරි මොන හරි ක්‍රමයකට පළ කරනවා නම් ඒ සම්බන්ධව ඒක සාක්ෂි සහිත විධිමත් ප්‍රකාශනයක් නොවේ නම් මේ හරහා සිද්ධ වෙන්නේ මොකද්ද? වසංගතයේ වැළැක්වීමේ රජයේ වැඩපිළිවෙල යම්කිසි ආකාරයකට
කඩාකප්පල් වෙනවා. එවැනි කාරණයක් කරන පුද්ගලයෙකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙනවා. අපි ඒ වගේ කාරණාවන් කරන පුද්ගලයන් සමහර අවස්ථාවලදී අපි වේදිකාවේ නොයසනම් සමහර තැන්වල කියන වේගෙන්ම නීතිය ක්‍රියාත්මක වීම නැත්නම් ඒ සියල්ල විසඳී නිමා නොවන නිසා තමයි ජනතාවට කිසියම් කුකුසක් එහෙම නැත්නම් මේ වගේ අදහස් ඉදිරිපත් වෙන්නේ. මේ කාරණාව පිළිබඳව මොකක්ද තියෙන විග්‍රහය? අපි දේශපාලන වේදිකාවේ සහ ඕනෑම තැනක කතා කරනවා. අපේ තිබෙන අපේක්ෂාවන්, අපේ තිබෙන අවශ්‍යතාවයන්, ජනතාවගේ තිබෙන අවශ්‍යතාවයන් සමාජගත කරනවා. මොකද මතවාද නිර්මාණය කරන්න ඕනේ. හැබැයි දැන් එතනින් එහාට ගිහිල්ලා මේක ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව අවශ්‍ය කරන පිටුබලයේ ශක්තියත් අපි දෙනවා. හැබැයි ප්‍රායෝගික තලයේ ක්‍රියාත්මක කිරීමේදී අනිසි බලපෑම් කරන්න අපි රජයක් විදිහට සූදානම් නැහැ. දැන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ කාරණාව සම්බන්ධ වුණත් රජයට තිබෙනවා ඉතාමත්ම වේගෙන් මේ කාරණාව සම්බන්ධ විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය. දැන් අපි දේශපාලන ක්‍රියාවලින් එහාට ගිය පසුබිමක් තුළ මේ විමර්ශන කරනවා කියන කතාවද ඔබ කියන්නේ? නෑ, දේශපාලන ක්‍රියාවලියෙන් එහාට ගිය විමර්ශනයක් නෙවෙයි. දැන් මේක අපරාධයක් නම් අපරාධය පිළිබඳව සොයා බැලීම රජයේ වගකීමක් නෙවෙයි, රාජ්‍යයේ වගකීමක්. ඒ කියන්නේ මේ පුරවැසි අපි හැමෝටම රජය නියෝජනය කරන දේශපාලන පක්ෂයට නෙමෙයි, අපි හැමෝටම මේ සම්බන්ධව සෙවීමේ උනන්දුවක් තියෙනවා. ඒ සම්බන්ධව රජය නෙවෙයි පත් කරලා තියෙන්නේ, රාජ්‍ය විසින් නිසි ආයතන පත් කරලා තියෙනවා. රජයේ කාර්යභාරය වෙන්නේ මොකද්ද? රජය කියන්නේ බලයටපත් වෙච්ච රජයේ කාර්යභාරය වෙන්නේ රාජ්‍යයට. අපේ රාජ්‍යයට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට ඒ පරීක්ෂණ ඉතාමත්ම වේගයෙන් කිරීමට අවශ්‍ය කරන පහසුකම් සැපීම. එතකොට මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන කමිෂන් සභාව තිබෙනවානේ. මේකෙන් අනාවරණය වෙලා තිබෙන කාරණා, මේ ගැටලුව සම්බන්ධව නඩු පැවරීමට සාක්ෂි ලෙස යොදාගත හැකි කාරණා. සමහර කාරණා දැන් උදාහරණයක් හැටියට කියනවා, ඇයි මේ ඔක්කොම ටික එළියට දාලා නැත්තේ? දැන් මේ වෙනකල් අත්අඩංගුවට ගෙන නැති, අත්අඩංගුවට ගැනීමට සිටින පුද්ගලයෙක් සම්බන්ධ සාක්ෂි මගින් මෙතනදී අනාවරණය වෙලා තිබෙනවා නම් ඔහුට රටින් පිට උදාහරණයක් හැටියට අපි දැක්ක සහරාන්ගේ වයිෆ්, සහරාන්ගේ නෝනා 2019 අගෝස්තු මාසේ අතුරුදහන්. අපි දන්නවා සයින්ද මරුදුවලදී බෝම්බ ප්‍රහාර සිද්ධ වෙනකොට එතන හිටපු කෙනා. අපි ආණ්ඩු බලය බාරගන්නේ 2019 නොවැම්බර් මාසේ. එතකොට දැන් මේ කාරණේ සම්බන්ධව බොහෝ කාරණා සහිතව තිබිච්ච තැනැත්තිය ඇයි අතුරුදහන්? අපි බෝම්බ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිදු කිරීම සඳහා පුහුණුව ලැබූ 15 දෙනෙක් විය යුතුයි ගණන හරියට මට මතක හැටියට 15 දෙනාගෙන් 8 දෙනෙක් මේ වෙනකොට සොයාගෙන අත්අඩංගුවට අරගෙන තිනවා. මේ සම්බන්ධ විමර්ශන, මේ සම්බන්ධ පරීක්ෂණ දිගින් දිගටම ක්‍රියාත්මකයි. දැන් උදාහරණයක් හැටියට අපි දැක්කා මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා පාර්ලිමේන්තු තේරීම්කාරක සභා දෙකක් දාගෙන කරපු නාඩගමත් එක්ක මේ රටේ සාක්ෂි මේ සම්බන්ධව තිබෙන මෙන්න මේ පැත්තට තමයි මේකේ පරීක්ෂණ යන්නේ කියන කාරණාවල් පිළිබඳව නිරාවරණය වුණා සමාජයට. ඉතාම පැහැදිලි. අපි දන්නවා 94 වතාවක් මේ ප්‍රහාරය සිද්ධ වීම පිළිබඳව දැනුම් දීම් සිද්ධ වෙලා තිබුණා. ඒ විදිහට මාධ්‍ය වාර්තා කරා. හැබැයි රජය යහුසුලුව කටයුතු කළේ නැහැ ප්‍රහාරය වළක්වා ගන්න. ඒක නිසානේ අපි මේක සම්බන්ධව කතා කරන්නේ. පාස්කු කොමිසම සහ දේශපාලන පරිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම පිළිබඳව අද සුභාරති සංවාද මණ්ඩපයෙන් අපි සාකච්ඡා කරන්නේ 91.7 91.9 තරංගමාලා ඔස්සේ සමාජ මාධ්‍ය ස්වදේශීය සේවය ඔස්සේ ඔබට පුළුවන් සුභාරති සංවාද මණ්ඩපයට සවන් දෙන්නට.
වෙලාව දැසන 7යි විනාඩි 47යි සුභාරති සංවාද මණ්ඩපයට ඔබ සවන් දෙමින් සිටින්නේ. අද අප මේ පිළිබඳව සාකච්ඡා කරන්න පාස්කු කොමිසම සහ දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිසම පිළිබඳ විග්‍රහයක් කරගන්නට ආරාධනා කළේ ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ, ප්‍රධානී සංවර්ධන මාධ්‍ය නීතිඥ අසංක රන්දිනිය මහතාට. අසංක මහත්මයා, දැන් මේ රජය කෙරෙහි ජනතාව නීතිය ක්‍රියාත්මක කරයි කියන විශ්වාසයට ඉහළ මනාපයක් ලබා දුන්නා. හොඳ ප්‍රතිචාරයක් ලබා දුන්නා. ජනතාව මේ පිළිබඳ විමසිල්ලෙන් සිටිනවා. දැන් ආසන්නතම කාරණාව තමයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යතුමන් සරත් ඉරසේකර මැතිතුමන් බුර්කාව සහ මද්‍රසා පාසල් පිළිබඳ සමාජ කතිකාවතක් නිර්මාණය වුණා. ඒ පිළිබඳව කිසියම් වූ නීතියක් ස්ථාපිත කිරීම සඳහා කටයුතු කළා. දැන් මේ පිළිබඳව නීතිය ඉටු වෙමින් පවතිනවාද? එහෙම නැත්නම් මේක තවත් ගැසට් එකකට විතරක් ක්‍රියාත්මක වෙයිද කියන මතයක් සමාජය තුළ ඇති වෙන්නට පුළුවන්. මේ තත්ත්වය කොහොමද අපේ විග්‍රහය? මම මෙහෙම කියන්නම්. 2019 අප්‍රේල් 21 ප්‍රහාරය සිද්ධ වෙච්චයන් පස්සේ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයන්ගේ හිත සැනසීම සඳහා සහ ආණ්ඩුව රැක ගැනීම සඳහා අපි දැක්කා ඒ මොහොතේදී පුද්ගල අනන්‍යතාවය හඳුනාගත නොහැකි වන පරිදි බුර්කාව ඉතාම ශීඝ්‍රයෙන් පැතිරලා තිබුණා. පිරිමියත් ගෑනු අය වගේ අපි දැක්ක දැන් උදාහරණයක් හැටියට මාවනැල්ල ප්‍රදේශයේ සිද්ධ වෙච්ච එක්තරා පුද්ගල ඝාතනයක් සිද්ධ කරනකොටත් බුර්කාව ඇඳගෙන තමයි ඇවිල්ලා ඝාතනය කරලා ගිහිලා තිනේ. ඔන්න වගේ කාරණා. දැන් එතෙන්දී අදාළ සාක්ෂි විභාග කරනකොට ඒ බුර්කාව ඉවත් කරලා අදාළ ඝාතනය සිද්ධ කරපු පුද්ගලයා මේ මුහුණ පෙන්නවා කියන සාක්ෂියක් මත තමයි නඩු විභාග කිරීම සම්බන්ධ කාරණාවත් ඉස්සරහට ගියේ. දැන් මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ බුර්කාව තහනම් කළ යුතුයි කියලා මතයක් ඉතාම දැවැන්ත සමාජගත වුණා. සියලු ආයතන ඉස්සරහා අපි බුර්කාව ඇඳලා යන්න එපා, මේකට යන්න එපා කියලා කිව්වා. ඒ වගේම තමයි රජයේ විසින් ඉතාමත්ම සටකපට විදිහට තමයි අර മന്ത്രിවරුන් ටික වෙන්න පුළුවන් තමන්ගේ රජය ආරක්ෂා කර ගැනීම සම්බන්ධ කටයුතු කරේ. ඒ කට්ටිය මේක නෛතික බලයක් තිබෙන ගැසට් එකක් බවට පත් කරේ හදිසි නීති රෙගුලාසි තුල විතරයි බුර්කාව තහනම්. හදිසි නීති ඉවත් කරපුවාන් පස්සේ බුර්කාව දාගෙන යන්න පුළුවන්. මම මේ කියන්නේ මේ ජාතීන් අතර ගැටලුවක් ඇති කිරීම නෙවෙයි. අපි ඇයි ජාතීන් අතර දුරස්ථභාවයක් ඇති වෙන්නේ? මේ කාරණාව සම්බන්ධව යම්කිසි ප්‍රමාණයක අධ්‍යයනයක් කරපු කෙනෙක් හැටියට මූලිකම සාධකයේ බවට පත් වෙලා තියෙන්නේ අපි අතර නොඑකකතාවය නැති වෙන්න ප්‍රධාන හේතුව තමයි අදහස් හුවමාරු වීම වැළැක්වීම. එතකොට ආගමික වෙන්න පුළුවන්, සංස්කෘතික වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්, මේ සියලු අංශයන්ගෙන් අපි අතර නිරන්තර අදහස් හුවමාරුවක් සිද්ධ වෙනවා නම් ජාතීන් අතර සංහිඳියාවක් එකමුතුකමක් නිර්මාණය වෙනවා. උදාහරණයක් හැටියට මම ඉපදිච්ච ප්‍රදේශය ගැන සඳහන් කරනවා. මම ඉපදුනේ වරකාපොළ කියන නගරයට ආසන්න නියදුරුපොළ කියන ගමේ. එතකොට මගේ ගම්මානේ එක පැත්තක තිබෙනවා ලයින් කාමර ආශ්‍රිතව පල්ලේගම වතුආය කියන මේකත් එක්ක මේ රජයේ වැවිලි සමාගමත් එක්ක ක්‍රියාත්මක වෙන වතුවගාවට ආපු ඉන්දියානු ද්‍රවිඩ සම්භවයක් තිබෙන ද්‍රවිඩ පුද්ගලයෝ. හැබැයි අපේ ගම ඇතුලේ නිර්මාණය වෙච්ච බොහොම අපූර්ව සංහිඳියාවක් තියෙනවා. අදහස් හුවමාරු කිරීමක් තියෙනවා. ඒ ගෙවල් වල සිංහල ගෙවල් වල තියෙන මගුලට මරණයට හැම කටයුත්තටම වෙනවා. පන්සලේ කටයුතු වලට සහභාගී වෙනවා. අපේ ගමේ සිංහල මිනිස්සු ගිහිල්ලා කෝවිලේ කටයුතු වලට සහභාගී වෙනවා. බොහොම අපූර්ව සහජීවනයක් තියෙනවා. අදහස් හුවමාරු කර ගැනීම හොඳයි. දැන් බුර්කාවක් ඇඳගත්තයන් පස්සේ මද්‍රසා පාසල් වලට ගිහිල්ලා යම්කිසි ආකාරයක විකෘති මානසික මට්ටමක් නිර්මාණය කරගත්තයන් පස්සේ ශාරියා නීතිය වෙන්න පුළුවන්, වැරදි ආකාරයේ පෙළඹවීම ඇති වෙන්න පුළුවන්, වැරදි ආකාරී ගැන්වීමක් තුනන. හරියටම අපි කතා කරන්නේ අර ගිරව් දෙන්නට වෙච්ච වැඩේ. එක ගිරවෙක් වැටුණා තාපසාරාමයට, අනිත් ගිරා වැටුණා මේ එකට ඉපදිච්ච ගිරව පැටවද ගිරාපෝතකයෝ දෙන්න. ඒ වගේ තමයි අපිට හරියාකාරව නරක දැනකට වැටුණොත් අපිට ගොඩ එීමක් නැහැ. එහෙමනම් එවැනි නරක තැන් නැති කිරීම තමයි සිද්ධ කරන්නේ. නරක තැන් ඇති වෙන්න පුළුවන් වාතාවරණය තමයි සිද්ධ කරන්න ඕනේ. සමහර විට Tamanගේ අනන්‍යතා දැන් මේ අපි කියනවානේ ගෝලීයකරණයත් එක්ක මේ අපි ලෝකේ පුරා කතා වෙන්නේ ලෝකේ විශ්වගම්මානයක් වුණා කියලානේ. දැන් මේ අන්තවාදී කණ්ඩායම් සංවිධාන අහෝස කිරීමත් එක්ක දැන් ජමාතේ ඉස්ලාම් සංවිධානය ආදී සංවිධාන තහනම් කිරීමත් එක්ක එතමුන් මේක විග්‍රහ කරනවා ඥානසාර හාමුදුරන්ගේ පක්ෂයේද එහෙම නැත්නම් මේ තහනම් කිරීමකටද පිවිසෙන්නේ එහෙම නැත්නම් මේ ආදි වශයෙන් වෙනත් විග්‍රහයන් ඇති කරනවා. සමාජයේ නොමග යැවීමේ කාර්යය සඳහා සමාජ මාධ්‍ය ආදී භාවිත වෙනවා. මේ පිළිබඳව නීතිය කොයි වගේ තැනකටද? දැන්
ජනාධිපති විමර්ශන කමිෂන් සභාව මගින් අනාවරණය වූ සියලු කාරණාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධව බැඳියාවක් සහ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කිරීම සම්බන්ධව බැඳියාවක් රජයකට නැහැ. එයින් වඩාත් යුක්තියුක්ත වූ කාරණා ඉෂ්ට කිරීම සම්බන්ධව රජයේ නිර්ණායකයන් කරන උදාහරණයකට දැන් ජනාධිපතිතුමා විසින් පත් කරපු දේශපාලන පරිගණන පිළිබඳ කමිෂන් එකේ තීන්දුව නිර්දේශ සමාලෝචනය කිරීම සම්බන්ධව තව කමිෂන් එකක් පත් කරා. එතකොට මේ කාරණාවන් සම්බන්ධව සමාලෝචනය කිරීම සම්බන්ධව රජය කටයුතු කරගෙන යනවා. එතකොට උචිත රජයෙන් ජනතාවනේ අපිට බලය දීලා තියෙන රජයට බලය දීලා තියෙන. එතකොට ජනතාව විසින් ලබා දුන් බලය ප්‍රකාරව කටයුතු කරමින් තමයි මේ කාරණාවන් සිද්ධ කරන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට NPP නැත්නම් ජාතික ජනබලවේගයේ එක පාර්ශවයක් තමයි මේ ජමාතේ ඉස්ලාම් කියන සංවිධානය. අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු අපේක්ෂකවරයෙක්ගේ ගෙදර තමයි පාස්කු ප්‍රහාරයට අදාළව බෝම්බ පිපුරුනේ. හැබැයි මේ දේශපාලන කණ්ඩායම් තමන්ගේ දේශපාලන වාසි සහ අරමුණු වෙනුවෙන් මිනිස්සු අතර සංහිඳියාව තිබෙන්නට සංහිඳියාවක් ඇති වෙන්නට පුළුවන් අවකාශයන් මගහරවන. දැන් උදාහරණයක් හැටියට මේකට මේ හෙට පිණිස අද කියන ලීෆ්ලට් එක නැත්නම් මේ කට්ටියගේ මේ මැතිවරණ මේකේ ඊටාම පැහැදිලිව මේ ජමාතේ ඉස්ලාම් කියන සංවිධානය අන්තවාදී සංවිධානයක්. එතකොට මට කියන්න මේ අන්තවාදී සංවිධානයේ ඉන්න දේශපාලන කඳවුර මොකද්ද? ඒ සංවිධාන මේ දේශපාලන කඳවුරු තෝරගන්නේ ඒ අයට අන්තවාදයේ පෝෂණය කිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරලා දෙන්නේ මේ දේශපාලන කඳවුර ඇතුලේ. ජාතිකවාදී දේශපාලන කඳවුරක් රටක බලය ලබා ගත්තයින් පස්සේ ඒ තුල අන්තවාදයට සංහිඳියාවට හේතු වෙන කාරණාවලට සංහිඳියාව නැති කරන කාරණාවලට හිසෝසවන්න තියෙන ඉඩ කඩ අඩු වෙනවා. දැන් මේ වැරදි ප්‍රචාරය කරන්නන්ට සමාජගත කරන්නන්ට නීතියේ ගත හැකි ක්‍රියාමාර්ග මොකක්ද? අනිවාර්ය වශයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඒ සම්බන්ධ මේ රජය විසින් දඬුවම් දීම සම්බන්ධව නෙවෙයි කටයුතු කරන්නේ. නමුත් පුද්ගලයන් නොමගැවීම සම්බන්ධව සහ රාජ්‍ය කටයුතු පිළිබඳව විරෝධතාවයන් ජනමනස තුළ තැන්පත් කිරීම සම්බන්ධව අනිවාර්යයෙන්ම දඬුවම් කළ යුතුයි. හැබැයි ඊට කලින් අසත්‍ය වැපිරීම, බොරු ප්‍රචාර සිද්ධ කිරීම කියන කාරණා හරහා Tamanගේ විශ්වාසය නැති කර ගැනීම නිසා මේ දේශපාලන කණ්ඩායම් වලට මහ ජනතාව විසින් ඉතාමත්ම දැවැන්ත පිළිතුරු ලබා දීලා තියෙනවා. එය ඉදිරියටත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙයි කියන කාරණේ තමයි අපි විශ්වාස කරන්නේ. හැබැයි එතනදී ජනතාවගේ මනස යම්කිසි ආකාරයකින් දූෂ කරන්න කටයුතු කරනවා නම් මේ සම්බන්ධව නීති ක්‍රියාත්මක කළ යුතුයි. මොකද අපි දන්නවා මේ රජය බලයට පත්වෙච්ච අවස්ථාවේම බලයට පත් වෙලා මාස 3ක් යන්න කලින් මාස 3ක් යනකොට කොවිඩ් වසංගතය එන්නේ. අපිට තුන්වෙනි ලෝකේ රටක් හැටියට විනාශ කරලා අපිට බාර දීපු ආර්ථිකයක්. ඒක උදාහරණයකට අපි 7.2ක 6.8ක ආර්ථික සංවර්ධන වේගයක් තිබිලා ආසියාවේ අංක 2ට ඉඳලා අපි මේ රට බාරගන්නේ දකුණු ආසියාවේ ඇෆ්ගනිස්තානයේ ලෙවල් එකට රට දාලා තියෙන තැනකදී. එතකොට අන්න මේ සුකිත මුදිත කරලා දීපු ආර්ථිකයක් නෙමෙයි. අපි ට්‍රිලියන 7ක් ණය ට්‍රිලියන 17ක් ණය කරලා තමයි අපිට මේ රට බාර දෙන්නේ. දැන් සමහර අවස්ථාවලදී මෙවැනි කාරණා ඉස්මතු වීමත් එක්ක දැන් මේ ඉන්නේ පළාත් සභාවකටද ඉදිරියේදී. එහෙම නැත්නම් මැතිවරණයක් අභියසද නැවත මෙවැනි කතිකාවතක් නිර්මාණය වෙන්නේ. අපිට මේ හෝරාව තුල ලැබුණ ඇමතුම් බොහොමයක සඳහන් වුණේ සුළු ජාතීන් කිසියම් ඉත් එක් කරගෙන ප්‍රධාන දේශපාලන ධාරාවේ රැඳී සිටින පක්ෂ කණ්ඩායම් පුජ්‍යලින් තම දේශපාලන ව්‍යාපාරයද මේ ක්‍රියාත්මක කරන්න කියලා. ඒ මොන අර්ථයෙන්ද ඔබ අහන්නේ? දැන් අපිට ලැබුණ දුරකථන ඇමතුම් වලින් බොහෝ දෙනෙක් කතා කළේ එවැනි අදහසක්. ඔව් ඒ කියන්නේ දැන් මේ රජය ගන්න ක්‍රියාමාර්ග. දැන් මේ අපි දැක්ක අපි සමාජයේ තිබුණ ගැටලුවක්. මේ ගැටලුවට පිළිතුරු දෙන්න. ගැටලුව කියන්නේ යම්කිසි ආකාරයක ජනතාවගේ එක්තරා කොටසකට සැලකීමක් වීම සම්බන්ධව එමත් නැත්නම් තවත් කොටසක් පහලකට දැමීමක් සම්බන්ධව යුක්තිය ඉෂ්ට නොවීමක් සම්බන්ධව ගැටලුවක් තිබුණා. එතකොට චෝදනා කරන පුද්ගලයෙකුට මේ ගැටලු වලට විසඳුම් ලබා දීම පිළිබඳවත් චෝදනා කරන්න පුළුවන්. ලබා නොදීම පිළිබඳවත් චෝදනා කරන්න පුළුවන්. මොකද ඔවුන්ගේ රාජකාරිය චෝදනා කිරීමම පමණක් වන නිසා. රජය කටයුතු කරන්නේ රජයට මහ ජනතාව විසින් ලබා දුන් බලය ප්‍රකාරව. එහෙම කටයුතු කරන එකට තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබිඹුවක් රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක වෙනවා කියලා පේන්න පටන් ගන්න. ඒ කියන්නේ රජයක් බලයට පත්වීම තීරණය වෙන්නේ ජනතාවගේ අවශ්‍යතාවයන් ටිකක් ඉෂ්ට කිරීම සඳහා. ඒ වගේම රජයක් බලයෙන් පහ කිරීම සිද්ධ වෙන්නේ ජනතාවගේ ඒකී අවශ්‍යතාවයන් ඉෂ්ට නොකිරීම කියන කාරණා නිසා. දැන් 2015 බලයට පත්වෙන යහපාලන ආණ්ඩුව සම්පූර්ණයෙන් විනාශ වෙලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 50කට වැඩි ගානකට අඩු වෙලා බලයෙන්
නික්මිලා යන්න හේතු වෙන්නේ ජනතාව විසින් ඔවුන් වෙත පවරපු විශ්වාසය කඩකිරීම කියන චෝදනාවට වරදකාරය වෙලා. එහෙමනම් රජයේ හැටියට අපිට ජනතාව විශ්වාස සහිත වගකීමක් පවරලා තියෙනවා. ඒ විශ්වාස සහිත වගකීම් පවරලා තියෙන අවුරුදු 5කට දවසකට හෝ දෙකකට නෙවෙයි. එතකොට මේ අවුරුදු 5 ඉවර වෙද්දී තීරණය කරන්න පුළුවන් අපි ජනතාවට රජයේ බලයට පත්වීමේදී ජනාධිපතිතුමා මේක ඉතාම පැහැදිලිව සඳහන් කරා. රජයේ බලයට පත්වීමේදී අපි ලබා දීපු පොරොන්දු ඉෂ්ට කළාද නැද්ද කියන කාරණේ පිළිබඳව සලකලා බලලා ජජ්මන්ට් එක දෙන්න. මම කියනවා මෙන්න මේ කාරණේ මට කියන්න අවසර දෙන්න. 2019 බලහුවමාරුවේදී මම පෙර සඳහන් කරා ප්‍රධාන කාරණා 3-4ක් තිබුණා. පළවෙනි එක MCC ගිවිසුමට අපි එළඹෙන්නේ නැහැ කියලා අපි ජනතාවට පොරොන්දුවක් දුන්නා. ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයෙන් 40%ක විතර ප්‍රමාණයක් මේ පොරොන්දුව මත තමයි පදනම් වෙලා තියෙන්නේ. අද වෙනකොට මේ පොරොන්දුව ඉතාමත්ම සාධනීය ලෙස අපි ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම අපි ධරණීය සංවර්ධනය තුළ එහෙමත් නැත්නම් සස්ටේනබල් ඩෙවලොප්මන්ට් එහෙමත් නැත්නම් තිරසාර සංවර්ධන ප්‍රතිපත්තිය තුළ ඉස්සරහට ගමන් කරන ආණ්ඩුවක්. චෝදනා එනවා ප්‍රශ්න එනවා. නමුත් ඊ타ත්ම ඉහළ ජනතා සහභාගීත්වයක් සහිත පාලනයක් මේ කරන්නේ. අපි ජනතාවට Taman පිළිබඳව තීන්දුව తీරන ගන්න පුළුවන් අවශ්‍ය කරන වටපිටාවක් නිර්මාණය කරන පාලනයක් මේක. නීතිය පිළිබඳව නීතිය තුළ තමයි පුද්ගලයාගේ සුරක්ෂිතතාවය පිළිබඳව කියන කාරණේ අපි මේ කතා කරන කාරණේ තුළ රැකෙන්නේ. එතකොට සුරක්ෂිතතාවය කියන කාරණේ මානසිකව ඇතිවන හැඟීමක්. අපි දන්නවා ආරක්ෂාව සම්බන්ධ අපිට ප්‍රශ්නයක් තිබුණා ලොකු ප්‍රශ්නයක්. සුරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් මේ රටේ දැන් නැහැ. සුරක්ෂාව සම්බන්ධ ප්‍රශ්න නැති නිසා තමයි අපිට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ආර්ථික සංවර්ධනය පිළිබඳව කතා කරන්න පුළුවන් වාතාවරණය තියෙන්නේ. අපි දැක්කා පළවෙනි කාරණය ජාතික ආරක්ෂාව සම්බන්ධ ප්‍රබල බයක් තිබුණා. දෙවෙනි කාරණය වසංගත තත්ත්වය සම්බන්ධ ලොකු බයක් තිබුණා. අපි රටක් හැටියට සුරක්ෂිත තැනක් නිර්මාණය කිරීම තමයි අපේ පළවෙනි කාරණේ. මේ වසංගතයට මුහුණ දෙන්නේ අපි කොහොමද? අපි ලෝකේ වේගයෙන්ම එන්නත් කරණය වෙන රටක් බවට පත් වෙමින් තියෙනවා. මේ ක්‍රියාවලිය හරහා මේක සුරක්ෂිත තැනක් බවට පත් කරනවා. සුරක්ෂිත තැනත් එක්ක තමයි අපි ඉස්සරහට මේ සියලු කාරණාවන් සම්බන්ධව ගමන් කරන්න කටයුතු කරන්නේ. හොඳයි. අද සුභාරතී සනාද මණ්ඩපයෙන් අප සාකච්ඡා කළේ පාසක කොමිසම සහ දේශපාලන පරිගණීම් පිළිබඳ ජනාධිපති කොමිසම පිළිබඳ විග්‍රහයක් සමගින් සාමාන්‍ය සමාජ වටපිටාවේ පවතින ගැටලු කිහිපයක් පිළිබඳ විග්‍රහ කර ගැනීමක් ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රධානී සංවර්ධන මාධ්‍ය නීතිඥ අසංක රන්දිනී මහතා අපේ ආරාධන ලැබ මැදිරියට පැමිණ ඔබ දෙනුවත් කළේ නීතිඥතුමනි බොහොම ස්තුතියි අසංක මහත්මයා. අයිබෝවා. හොඳයි. බොහොම ස්තුතියි ඔබට ස්වදේශී සේවා තරංගමාලා ඔස්සේ ඔබ සුභාරතී සනාද මණ්ඩපයට අදත් සවන් දුන්නේ. නිෂ්පාදනය කළේ දිනුක ගුණවර්ධන, නිෂ්පාදන සහාය ඩොමිනික් පෙරේරා, Facebook සහාය ඒ වගේ සමාජ මාධ්‍ය ඔබ අප සම්බන්ධ කළේ ජගත් නවරත්න, සම්බන්ධීකරණය උමන්දා කුමාරි මහගෙදර, මම සුධර්මා කුලතුංග. හෙටත් උදෑසන 7ට අපි මුණ ගැසමු සුභාරතී සනාද මණ්ඩපයෙන්. දැනුම ලබාගමු උදෑසනකසේ සිතැඟි වඩාලමු දිය ඇල්ලකසේ සුභාරතී